අද අපි ඉතාමත් වැදගත් අදටත් වඩා හෙට දවස සඳහා වැදගත් වන මාතෘකාවක් පිළිබඳ තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මොහොත වෙනකොට රටේ මතුවලා තියෙන තත්ත්වය සහ පහුගිය කාලය තුළ විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙච්ච සමහර දේවල් වල දිගුවක් විදිහට ආපු සමහර කාරණාත් එක්ක ඊට පස්සේ අපිට මතුවෙච්ච මේ ආර්ථික අර්බුදය කියන කාරණාත් එක්ක රටේ ජන ජීවිතයට එල්ලලා තියෙන බලපෑම් සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කළා. ඒ අතරතුරේදී ඒක විශේෂම කාරණයක් විදිහට අපි දකිනවා විශේෂයෙන්ම ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක් වන ආහාර සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය. ඒ හරහා මන්ද පෝෂණය කියන තත්ත්වයට ගමන් කිරීම, එතනොත් විශේෂයෙන්ම ලදරු සහ ළමා වයස් කාණ්ඩවල මන්ද පෝෂණය සඳහා මේ පවතින සමාජ ආර්ථික මේ අර්බුදකාරී තත්ත්වය කොහොමද බලපාලා තියෙන්නේ? අපි දන්නවා අපි මාසිකව බලනකොට රටේ උද්දමනය සම්බන්ධයෙන් ආහාර උද්දමනය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරනවා. ඉතිහාසයේ කිසිම දවසක තිබිච්ච නැති විදිහට ආහාර මිල ගණන් ඉහළ ගිහිල්ලා තිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ බරපතල ප්‍රශ්න ගණනාවකට අපි රටක් විදිහට මුහුණ දෙමින් ඉන්න කාලෙක තමයි මේ මන්ද පෝෂණය ගැන කතා කරන්නේ. අපිට සමහර දේවල් අද අපිට වෙන ප්‍රතිඵල හෙට දවසේ අපිට ඒකේ අපි දකින්න අත්විඳින දේ හෙට ප්‍රතිඵලයක් විදිහට අපිට දකින්න ලැබෙනවා. නමුත් මේකේ තියෙන தත්ත්වය තමයි වඩාත් භයානක තත්ත්වය තමයි මේ කාරණේදී අපි දකින දේ තමයි අද මේ ඇති වෙන බලපෑම අද විශේෂයෙන් මේ ලදරුවන්ට ළමයින්ට ඊගාවට ගර්භණී මව්වරුන්ට අද දවසේ මේ පෝෂණ ප්‍රශ්නේ සම්බන්ධී ආහාර පිළිබඳ ඇතිලා තියෙන ගැටලුවත් එක්ක ඇති වෙන තත්ත්වයන්හි සංකූලතාව එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵල අපිට තව පරම්පරාවක් ගිහිල්ලා තමයි සමහර විට දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් තව අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒතකොට සමහර විට අපි ඒ කාලෙදි මේකට විසඳුම් හොයනවට වඩා මේ මොහොතේදී අපි මේක කළමනාකරණය කරගන්න විදිය ගැන අපි හරි විසඳුම් වලට ආවොත් තමයි අපිට රටක් විදිහට අනාගතය පිළිබඳ සුබවාදීව හිතන්න පුළුවන් වෙන්නේ. මොකද අද දවසේ ළමා පරපුර තමයි හෙට දවසේ අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්නේ අපේ ශ්‍රම බලකාය බවට පත් වෙන්නේ. ඉතින් මේ තයින් තත්ත්වයට යටතේ අපි දකිනවා විශේෂයෙන්ම අපේ රටේ අති බහුතරයක් වෙච්ච විශේෂයෙන් මිලදී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ගැටලු තියෙන පහළ මධ්‍යම පන්තිය වෙන්න පුළුවන්. ඊගාවට අපේ දිලිඳුයයි කියන අපේ සීමාවට පහළින් ඉන්න ජනගහණය වෙන්න පුළුවන්. සමෘද්ධිලාභී පවුල් වෙන්න පුළුවන්. මේ සියලුම මේ අඩු වැඩි වශයෙන් මේ සියලු දෙනාට අද දවසේ ඊටාම දැඩි ආර්ථික දුෂ්කරතා හරහා තමන්ගේ ආහාර වේල එදා වේල එහෙම නැත්නම් අද දැන් එක වේලක් කෑවොත් ඊළඟ වේල කොහොමද අපි කන්නේ කියන එක සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා ජනතාව විදිහට හිතන්න පුරුදු වෙලා තිනවා අපි දවසට වේල් 3ක් කලින් කෑවනම් අපි දැන් වේල් 2කින් අපි සෑහීමකටපත් වෙනවද? එහෙම නැත්නම් අපි එක වේලකට ගත්ත ආහාර ප්‍රමාණය අඩු කරලා අපි පවුලේ 5 දෙනෙක් අපි ඉන්නවනම් කලින් අපි ඒ විදිහට ආහාරය අපි ප්‍රමාණාත්මකව ඒ ආහාරය අඩු කරනවද? ඒ කියන කාරණා ගැන හිතන්න වෙලා තියෙනවා. ඊටත් වඩා දරුණු කාරණේ තමයි අනාගතය සම්බන්ධයෙන් අපිට ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක මේ ආර්ථික අහේනියත් එක්ක විශේෂයෙන්ම ආහාර උද්දමනයත් එක්ක ගුණාත්මක ආහාර ප්‍රභවයකින් තොරව ආහාර වේල ඒ කියන්නේ ප්‍රමාණාත්මකව විතරක් ගුණාත්මක භාවය පිළිබඳ දැකීමක් නැතුව ඒ කියන්නේ පෝෂ්‍යදායී ආහාර කියන සංකල්පයෙන් බැහැර වෙලා එදා දවසේ හම්බ වෙන දේ කාලා විශේෂයෙන්ම ළමයින්ට මේක ඊටාම බරපතල විදිහට ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් බලපාන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය ඊටාම බරපතල විදිහට අර ප්‍රමාණාත්මක ආහාර අඩු කරනවා ආහාර වේල් ගන්න අඩු කරනවා කියන එක පැත්තකින් තියෙද්දි ඊට වඩා භයානකයි ආහාරයේ තියෙන ගුණාත්මක බව පෝෂ්‍යදායී බව අඩු කළා විශේෂයෙන්ම ළමයින්ට ගර්භණී අම්මලට මේ தත්ත්වය උදා වෙලා තියෙන එක. ඉතින් ඒ හින්දා රාජ්‍ය වෛද්‍යාරික සංඝ විදිහට මොකද අපි අපේ ශේෂ්ත්‍රයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ කාර්යාලවල ඉන්න කණ්ඩායම් වලින් ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් අපිට එන තොරතුරු ඉතාම සෝචනීයයි. සමහර විට අම්මා කෙනෙක් අපි දැන් මේ පෝෂණය සම්බන්ධයෙන් උපදෙස් දෙනකොට අපි හැමතිස්සෙම ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත ආහාරයක් දරුවාට දෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන් දරුවන් ඉලක්ක කරලා මාංශමය ප්‍රෝටීන් ප්‍රභවයක් මේ දරුවන්ට ලැබෙන එක සහතික කරන එක ඉතා වැදගත් කියන එක අපි ශේෂ්ත්‍රයේදී අපි ජනතාව අම්මලා දැනුවත් කරපු කාරණයක්. අපි එතෙන්දී විශේෂයෙන් මේ ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවය කියනකොට අපිට පහසුවෙන් ඕනම තැනක රටේ මුහුදුබර ප්‍රදේශයේද රට මැදද වතුකරයේද ඊගාවට උතුරේද දකුණේද කියලා ભેදයක් නැතුව හැමෝටම අපිට ගන්න තිබිච්ච මිල අඩු ප්‍රෝටීන් ප්‍රභවය තමයි ඒ වගේම ගුණාත්මක ප්‍රෝටීන් තමයි බිත්තර. නමුත් අද දවසේ වෙනකොට බිත්තර සම්බන්ධයෙන් රටේ විශේෂයෙන්ම මේ කුකුල් බිත්තර සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය ඊටාම බරපතල තත්ත්වයක් බවට පත් වෙලා. මොකද අපි ගණන් හදලා බැලුවොත් අපි දවස ගානේ අවුරුදු 2ක දරුවෙකුට බිත්තරයක් දෙන්න කියලා අපි කියනවා නම් ඒ දරුවාගේ පෝෂණ අවශ්‍යතාව සඳහා
එක දරුවෙක් වෙනුවෙන් විතරක් අද වෙනකොට රුපියල් 1500 2000ක් විතර අම්මා කෙනෙකුට වෙන් කරන්න පවුලකට වෙන් කරන්න සිද්ධ වෙලා තිනවා බිත්තරයක් ගැන විතරක් හිතුවොත්. ඒතකොට එතනින් එහාට ගියාට පස්සේ අනිකුත් ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයන් වෙන මස් මාළු විශේෂයෙන්ම කුකුල් මස් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ මුහුදු මාළු සහ අනිත් මාළු ප්‍රභවයන් ගැන කතා කරන හැම එකම මිල සම්බන්ධයෙන් අර ජනතාවට දරා ගන්න බැරි තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා මේ සියල්ල සලකලා බලලා මේ බිම්මට්ටමින් එන තොරතුරු අනුව සමහර අම්මලා තමන් කන් නැතුව තමන්ගේ දරුවට බිත්තරයක් අරන් දෙන තැනට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අම්මලත් විශේෂයෙන්ම ගර්භණී බවට පත් වෙන්න ඉන්න අම්මලා සමහර අම්මලා. ඒතර මේ ගර්භණී අම්මලාගේ පෝෂණයේ ගිලිහීම හරහා එහෙම නැත්නම් මේකට බලපෑම හරහා ඒකද විෂම චක්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒ අම්මට ඉපදෙන දරුවත් මන්ද පෝෂිත දරුවෙක් තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ දරුවගේ බුද්ධි වර්ධනයේට අවයව වර්ධනයේට බලපානවා. අපේ ඊගාවට අනාගත පරපුර බුද්ධිහීන එහෙම නැත්නම් බුද්ධි මට්ටමින් අඩු ශ්‍රම බලකායක් අපිට බිහි වුණොත් අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා මේ තියෙන ප්‍රශ්න හමුවේ ඒක රටකට මම හිතන්නේ අපි මේ අරගෙන තියෙන ගමනේ කියන්නේ අපේ සෞඛ්‍ය දර්ශක අපි ඉහළට ගමන් කරමින් අපි ඉස්සරහට යන්නේ. ඒතකොට ඒ தත්ත්වය නිවැරදි කරන්න අපිට සෑහෙන්න වෙහෙසක් දරන්න වෙයි. ඒ නිසා අද දවසේ හරියට කළමනාකරණය කරගන්න අපි දක්ෂ වුණොත් විතරයි මේ සියල්ල අපිට වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මෙතෙන්දි විශේෂයෙන්ම මම දැක්ක අද ජනමාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානයේ විසින් අවධාරණය කරපු කාරණයක්. ඒ අය කියනවා පොදු ප්‍රවාහනය සහ ආහාර ගැටලු නිසා සිසුන් පාසලට පැමිණෙන ප්‍රමාණය යලිත් අඩු වෙලා. දැන් කොවිඩ් එකේදීත් අපි දැක්කා විශේෂයෙන්ම පාසල් වහලා අපිට තියන්න උනා. දැන් අධ්‍යාපනයටත් මේ හරහා බලපෑමක් වෙනවා. එක පැත්තකින් අපි හිතමු දරුවන්ට මේ පෝෂණය හරහා වෙන මේ තමන්ගේ වර්ධනයට වෙන බලපෑම්, මන්ද පෝෂණ තත්ත්වයන්, ඊට අමතරව අධ්‍යාපනයට වෙන බලපෑම. ඒ කියන්නේ උදේ වේල කන්න නැති වුනහම දරුවන්ට එතකොට පාසල් පැමිණෙන ප්‍රමාණයත් එතකොට අඩුවීමක් වෙලා තියෙනවා කියන එක තමයි මේ ගුරු විදුහල්පති සංධානය පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේ සියල්ල බලධාරීන්ගේ අවධානය යොමු කර යුතු කාරණා විදිහට අපි දකිනවා. මොකද මෙතෙන්දී මේ ප්‍රෝටීන් අවශ්‍යතාව විතරක් නෙමෙයි. විශේෂයෙන් මන්ද පෝෂණ තත්ත්වයට එහා ගිහිල්ලා නීරක්තිය කියන තත්ත්වයක් අපිට විශේෂයෙන්ම කතා කළ යුතු තත්ත්වයක් වෙනවා. එහෙම නැත්නම් රක්තහීනතාවය, යකඩ ඌනතාවය නිසා ඇති වෙන තත්ත්වය. ඒතකොට ඒ වලදීත් අපි විශේෂයෙන්ම මාංශමය හීම් අයන් එහෙම නැත්නම් මාංශමය ආහාරවල තියෙන යකඩ තමයි දරුවන්ට අවශෝෂණය කරන්න උරා ගන්න ඇඟට ගුණාත්මකව ලබා ගන්න පුළුවන්. ඒතකොට ඒ ආහාරවල මිල ගණන් ඉහළ යාම හරහා ඇති වෙලා තියෙන තත්ත්වයක් පැහැදිලි කළා. ඒ අනුව අපි විශේෂයෙන්ම යෝජනා කරනවා මේ මොහොතේදී රජයට සහ බලධාරීන්ට මේ පිළිබඳව ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළා මේ මොහොත කළමනාකරණය කරගන්න අපි ඉදිරිපත් කරන මේ සයවැදෑරුම් යෝජනාවලිය කෙරෙහි අවධානය යොමු කරන්න කියලා. ඉතින් විශේෂයෙන්ම යුනිසෙෆ් සංවිධානයේ මේ වෙනකොට දීලා තියෙන වාර්තා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. එතෙන්දී විශේෂයෙන් මේ අය බරපතල විදිහට අනුතුරු වගවන අනාගතයේදී වෙන්න යන ව්‍යසනයන් සම්බන්ධයෙන් ඒ අනුව සමාජයට දැනුම ලබා දෙන්න හරි ආහාරයක් තෝරගන්න විදිහ එතෙන්දී මිල පිළිබඳ සාපේක්ෂව අඩු. ඒ වගේම අපිට දරා ගන්න පුළුවන් ඒ වගේම අපිට ළඟා කරගන්න පුළුවන් ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභව සහිත ආහාර මොනවද කියන එක සම්බන්ධයෙන් ජනතාවට දෙන්න. එතෙන්දී විශේෂයෙන්ම අපි කලින් කතා කරපු ගුණාත්මක මිලාඩු ප්‍රෝටීන් ප්‍රභව අද වෙනකොට අසාමාන්‍ය ලෙස මිල ඉහළ ගිහිල්ලා තිනවා. ලංකා පුරා නිදහසේ ගන්න තිබිච්ච ඒවල අපිට දරා ගන්න බැරි මිලට ගිහිල්ලා තිනවා. එක උදාහරණයක් දැන් මුහුදු මාළු නැති තැනක අපි කිව්වා සැමන් කියන්නේ ආදේශකයක් කියලා. නමුත් අද සැමන් ටින් එක ගාන කීයද කියලා අපි දන්නවා. ඒතකොට බිත්තරයක ගාන කීයද කියලා දන්නවා. හාල් මැස්සෝ අපි කිව්වා කුඩා දරුවන්ට හාල් මැස්සෝ කුඩු කරලා ඒ ආහාරයට එකතු කරන්න කියලා මේ අපි ආහාර හුරු කරනකොට දැන් අද හාල් මැස්සෝ ග්‍රෑම් 100ක් ගන්න කොච්චර මුදලක් වියදම් කරන්න වෙලා තියෙනවද කියලා දන්නවා. ඒ නිසා විශේෂයෙන් මෙතෙන්දී මේ සහන වැඩපිළිවෙලක් වහාම මේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරලා දැන් ඊයේ අතුරු අයව ඉදිරිපත් වුණා. ඒකදී යම් යම් සහන දීලා තියෙනවා. ඒක වඩා අර ඉලක්කගත කණ්ඩායම ඉලක්ක කරලා දැන් ගර්භණී මවුරුන්ට දෙනකොට රටේ ඉන්න ලක්ෂ 2.5ක් 3ක් වෙනවා නම් ගර්භණී මම්මල ගන්න ලක්ෂ 2ක් වෙනවා නම් ගර්භණී ඒ සියලු දෙනාට මේක දෙන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට අනවශ්‍ය බර ඒක අපිට සහනේ කරන්න අනිවාර්යයෙන් මේ අපි මේ උදව් කළ යුතු සහ අපි මැදිහත් යුතු පවුල් මොනවද කියලා තෝරගන්න ඕනේ. ඒකට හරි සමීක්ෂණයක් වෙන්න ඕනේ. ඒකට මම හිතනවා අපිට හොඳ ජාලයක් තියෙනවා බිම් මට්ටමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගෙන් සමන්විත. ඒ හරහා අපිට තොරතුරු අරගෙන ඉලක්ක කණ්ඩායම වෙත මේ සහන ලබා දීම සම්බන්ධව අවධානය යොමු වෙන්න ඕනේ. ඒ වගේම ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත දැන් මොකද මේ වැඩ පිළිවෙල යටතේදී අපිට නිකන් ආහාර ටිකක් බෙදාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉලක්ක කළා අපි හරි තැනට අපි හරි දේ දෙන්න ඕනේ. ඒ හින්දා මේ මොකද කාබෝහයිඩ්‍රේට් සම්බන්ධයෙන් අපි ගත්තාම පිෂ්ඨය සම්බන්ධයෙන් ඕනතරම් ආදේශක තියෙනවා. ගමේ අපි ගමක් ගත්තොත් අපිට බත් නැත්තම් කොස් දෙල් ඊගාවට අල බතල මඤ්ඤොක්ක මේ ඕනම දෙයක් අපිට ආදේශක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ප්‍රෝටීන් එහෙම නෙමෙයි. ඒතර ප්‍රෝටීන් සහ මේද ප්‍රභවයක් හරි ගුණාත්මක මේද ප්‍රභවයක් හරි ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් ඉලක්ක කළා මේ සහන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි මේ අපි විශේෂයෙන්ම මේ කාරණේ අපි ආපදා තත්ත්වවලදීත් මත කරනවා. මේ වගේ තත්ත්වයකට මුවා වෙලා
විශේෂයෙන්ම වෙනත් අරමුණු සහිත කණ්ඩායම් එන්න පුළුවන් අපිට අර පෝෂදායී නොවන එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන්න. ඒතර ඒකට ඉඩ දෙන්න බෑයි කියන කාරණේ අවධාරණය කරන්න ඕන. මොකද අධික පිටි, අධික සීනි, අධික තෙල් සහිත ආහාර ප්‍රවර්ධනය කිරීම සඳහා මේ මොහොත පාවිච්චි වෙනවා. අනිත් පැත්තෙන් අධික ලුණු සහිත ආහාර වෙන්න පුළුවන්. මේවා සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ඒතර ඒ සම්බන්ධයෙන් හරි යාන්ත්‍රණයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය තුල. ආධාර විදියට ආවත් ඒ ආධාර ටික එකපාර අපි ඕනම ආධාරයක් අපි බාර ගන්න නැතුව යම් ගුණාත්මක භාවයක් සහතික කරලා තහවුරු කරලා ඒ ආධාර අපේ රට ඇතුළට ගන්න වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් එහෙම අනාගතයේ මීට වඩා ලොකු ප්‍රශ්න වලට යන්න පුළුවන් වෙයි. මොකද බෝ නොවන රෝග සම්බන්ධයෙන් දියවැඩියාව ඇතුළු පිළිකා ඇතුළු බෝ නොවන රෝග ගැන අපි කතා කරන වසංගතයක් විදියට ඒ වසංගතය තව තීව්‍ර වෙන්න ඉඩ තියෙනවා. මේ මොහොතේදී වැරදි ආහාර පුරුදු වලට ජනතාව අපි පෙළඹුවොත් මේ ආධාර කියන නමට මුවා වෙලා. ඉතින් ඒ හින්දා ඒකත් වෙන්න ඕනේ. ඒ වගේම අර විදුහල්පති ගුරු සන්දානයේ කිව්වා වගේම පාසල් දරුවන් ඉලක්ක කරගත්ත පාසල් දිවා ආහාර වැඩසටහන වඩා ශක්තිමත් කළ යන්න ඕන. මේකේ වැදගත්ම දේ තමයි අපේ රටේ ජනගහනයෙන් ලක්ෂ 40ක් විතර මිලියන 4ක් විතර ප්‍රමාණයක් පාසල් පද්ධතිය ඇතුළේ ඉන්නවා. එතකොට පාසල් ආශ්‍රිතව දිවා ආහාර ශක්තිමත් වැඩපිළිවෙලක් ගියොත් අඩුම ගානේ මේ ලක්ෂ 40ක් වෙච්ච දරුවන්ට එක වේලක් හරි ගුණාත්මක ආහාර වේලක් දෙන එක සහතික කරන්න පුළුවන්. එක පැත්තකින් පාසල් පැමිණීමත් දරුවන්ගේ වැඩි වෙයි. අනිත් පැත්තෙන් දරුවන්ට අඩුම ගානේ ප්‍රධාන වේල් තුනෙන් එක වේලක් හරි ගුණාත්මක ආහාර වේලක් දෙනවයි කියන සහතිකය අපේ අධීක්ෂණය යටතේ අපිට ඒක කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා රජයට මේ දැනට ක්‍රියාත්මක වෙන සමහර තැන්වල හරියට ක්‍රියාත්මක වෙන පිළිබඳ ගැටලු තියෙනවා. පාසල් දිවා ආහාර වැඩපිළිවෙල වඩා ශක්තිමත් කරලා ඒ වැඩසටහනට හරි තාක්ෂණික උපදෙස් ගන්න. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ පෝෂණ ඒකකයක් තියෙනවා. ඊගාවට පාසල් සෞඛ්‍ය ඒකකයක් තියෙනවා. ඒ ඒකකවල ඒ ඉන්න විශේෂඥයන්ගේ දැනුම අරගෙන හරි මැදිහත් වීම කළා. අනිත් එක සියලුම ලංකාවේ වෙන සියලුම පාසල් පද්ධතියට මේක අවශ්‍ය වෙනවද නැද්ද කියන එකත් අපි හිතන්න ඕන. හරි ඉලක්ක කණ්ඩායම් තෝරාගෙන ඒ තැන් වලට මැදිහත් වීම කළා. ඒ තැන් වලට වඩා වැඩිපුර දෙන්න මේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. අවසානයේදී අපි යෝජනා කරනවා විශේෂයෙන්ම මේ තියෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන මේක අවදානම් තත්ත්වයක් මේක අධි අවදානම් තත්ත්වයක් කරා යන්න පුළුවන්. අනාගතය පිළිබඳ බරපතල ප්‍රශ්නයකට යන්න පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරනවා මේ ආහාර අර්බුදය කළමනාකරණය කරගනිමින් මන්ද පෝෂණය ළමා පරපුරේ කෙරෙහි ඇති කරන බලපෑම අවම කිරීම සම්බන්ධයෙන් ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්පාර්ශ්වික සහයෝගිතාව තහවුරු කරන්න. මොකද මේකට පාර්ශ්ව ගණනාවක් ඕන වෙනවා. මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයට තනියෙන් කරන්න බෑ. පරිවාස කටයුතු වෙන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ සියලු පාර්ශ්ව එකතු කරගත්ත ජනාධිපති කාර්යසාධක බලකායක් වහාම ස්ථාපිත කරන්න කියලා අපි යෝජනා කරනවා. මේ සම්බන්ධීකරණය නිසිලෙස සිද්ධ කළා අනාගතයේ වෙන්න යන ව්‍යසනය වළක්වා ගැනීම සඳහා. ඉතින් ඒ කාරණා සියල්ල අපි ඉදිරියේදී ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ අතුරු අයෙන් දුන්න සහන හරි ඉලක්ක කණ්ඩායම වෙත යන යාන්ත්‍රණයක් සකස් කරන්න කියන එක අපි කියනවා. ඒ වගේම හරි ඉලක්ක කණ්ඩායම තෝරගන්න හරි සමීක්ෂණයක් රට පුරා සිද්ධ වෙන්න ඕනයි කියන එක අවසානයේදී අපි අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.